අපි ගිය සතියේ හතරවන පාඩමේ යටතේ කියන්නේ හතරවෙනි දවසේ යටතේ අපි සාකච්ඡා කරේ කර්මාන්ත ක්ෂේත්‍රයේ යෙදුම් පිළිබඳව. ඒ වගේ මේකේ තවත් අපි කොටසක් එකතු වෙනවා. එකතු වෙනවා කියන්නේ ඒකට අදාළ තව කොටසක් අපි අද පස්වන දවසේ යටතේ සාකච්ඡා කරීමට බලාපොරොත්තු වෙනවා. හරි. මම හිතනවා දැන් මේ වෙනකොට ඔයගොල්ලන්ගේ ලෙසන් වලට අදාළ නෝට්ස් ලිවීම ඒ වගේම පොත නැවත කියවීම මොකද මේකේ 60%ක්ම 70%ක්ම වගේ තියෙන ඔබගේ අතේ මේ පාඩමේ කොටස. ඒ කියන්නේ කියවා තේරුම් අරගෙන නොතේරෙන තැන් තමයි අපි අදහසක් විදිහට මම පැහැදිලි කරන්නේ. මොකද මේ පාඩම කියවා තේරුම් ගත යුතු කොටස් ඒකකයක් තමයි පවතින්නේ. ඔව් විශේෂයෙන්ම මේකෙදී මේ තොරතුරු තාක්ෂණයේ යෙදෙන ව්‍යාපාර ඒ වගේම ක්ෂේත්‍රයන් සහ ඒ ක්ෂේත්‍රවලදී ඒවා යොදා ගැනීම කොහොමද කියන එක තමයි මේ මුල් පාඩම යටතේ ඔයගලන්ට සාකච්ඡා කරන්න තිබුණේ. හරි. දැන් අද අපි ඉතිරි කොටසට අපි එකතු වෙමු. දැන් ওই කර්මාන්ත ක්ෂේත්‍රයේදී ඒ අනුව ලෝකේ වැඩියෙන්ම තොරතුරු තාක්ෂණයේ මේ කර්මාන්ත කටයුතු සඳහා යොදා ගැනෙන මිනිස් ශ්‍රමය අවම කරගන්නත් ඒ වගේම ඒ භාණ්ඩවල තියෙන ක්වලිටි එක එහෙම නැත්නම් ගුණාත්මක භාවය ඉහළ දමා ගන්නත් ඒ වගේම අඩු පිරිවැයකින් භාණ්ඩ නිෂ්පාදනය කරන්න පුළුවන් හැකියාව වෙනවා. තරඟකාරී වෙළඳපොළක් ඇති කරන්න පුළුවන් වෙනවා. භාණ්ඩ අතිරික්තයක් ඇති වෙන නිසා පාරිභෝගීන්ට අඩු මිලට ගුණවත් නිමි භාණ්ඩයක් ලබා ගැනීමේ හැකියාව මතුවෙනවා. දැන් මීට අමතරව අපි සාකච්ඡා කරොත් දැන් මේ දිනවලදීත් අපි ඔය වීඩියෝ සම්මන්ත්‍රණ ක්‍රමවේදය පිළිබඳව සාකච්ඡා වෙනවා. මේ ක්‍රමයට විවිධ රැස්වීම් පවත්වන්න පුළුවන්. ඒ වගේම ඉගෙනවීම් කටයුතු කරන්න පුළුවන්. මේ වගේ වෙළඳ කටයුතු වලදී ඒවා හඳුන්වා දීම පිළිබඳව ඔවුන්ගේ එක් එක් ආයතන වල සේවකයින් දැනුවත් කරන්න පුළුවන්. දැන් මේ වීඩියෝ සම්මන්ත්‍රණ ක්‍රමවේදය ඔස්සේ තියෙන ප්‍රධානම වාසිය තමයි දැන් වීඩියෝ සම්මන්ත්‍රණයකට පෙර අපි කරන්න ඕන දේ තමයි එහෙමනම් මිනිස්සු රැස් කරලා මීටින් එකක් තියන්න ඕනේ. එතකොට දැන් මේ ක්‍රියාවලියම තොරතුරු තාක්ෂණය ඔස්සේ ඔවුන් සිටින තැන සිට ඒ නිශ්චිත වේලාවකදී සම්බන්ධ වෙලා ඒවා දැනුවත් කිරීමේ හැකියාව පවතිනවා. එතකොට පාරිසරික තත්වය වහිනවා වුණාද එහෙම නැත්නම් ට්‍රැෆික්ද ඒ වගේ පාරිසරික තත්වයන් ගොඩක් දුෂ්කර තත්වයක පැවතියත් අපිට මේක කලට වේලාවට ඒ නිශ්චිත ස්ථානවල සිට ඔවුන්ට දැනුවත් කිරීමේ හැකියාවක් පවත්වාගෙන යන්න පුළුවන්. රයිට්. ලියන්න මේ විදිහට වීඩියෝ සම්මන්ත්‍රණ කියලා මාතෘකාව දාන්න එතන යටතේ අර කර්මාන්තය යටතේම තමයි තාම. වීඩියෝ සම්මන්ත්‍රණ. ඔව්. එයාට ලියන්න. මෙම ක්‍රමවේදය මගින් විශාල ග්‍රාහක පිරිසක් ඔවුන් සිටිනා ස්ථානවල සිටම දැනුවත් කිරීමේ හැකියාව පවතී. මෙම ක්‍රමය මගින් ගමනාගමනය සඳහා ගතවන කාලය මිනිස් ශ්‍රමය වියදම අවම කරගත හැකිය. තවද නිශ්චිත වේලාවකට කාර්යක්ෂමව කටයුතු කළ හැකිය.
මෙහිදී පටිගත කිරීමේ තාක්ෂණය ඇති බැවින් සම්මන්ත්‍රණයට සහභාගී වීමට නොහැකි වන පුද්ගලයන් සඳහාද නැවත අවස්ථාව ලබාගත හැකිය. නැවත අවස්ථාව ලබා ගත හැකිය. දැන් ඒ යටතේ අපි තව බැලුවොත් මානව සම්පත් කළමනාකරණය. දැන් මානව සම්පත් කළමනාකරණය කියන්නේ දැන් සේවා ලබන්නන් විදිහට අපි සලකන්නේ පාරිභෝගිකවනේ. එතකොට මේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවය යම් ආයතනයක් මගින් ඉක්මනින් කාර්යක්ෂමව නිවැරදිව ඉටු කර දීම තමයි වෙළඳ ආයතනයක ඒ වගේම රාජ්‍ය ආයතනයක ප්‍රධානතම අරමුණ විය යුත්තේ. එතකොට එහෙම සේවාවක් ලබා දෙන්න ගොඩක් වෙලාවට ඒ ආයතනය තුල මනා කළමනාකාරීත්වයක් එහෙම නැත්නම් අපි කියනවා නම් පිළිවෙලක් තිබෙන්න ඕනේ. මැනේජ්මන්ට් එකක් තිබෙන්න ඕනේ. එතකොට දැන් සේවා ලබන ප්‍රමාණය විශාල වෙනකොට ඒ ආයතන උත්සාහ කරනවා පාරිභෝගිකයන්ට හොඳ සේවාවක් ලබා දෙන්න අපි තාක්ෂණය එකතු කර ගැනීමක් විදිහට. එතකොට මේ තාක්ෂණය එකතු කර ගැනීම මගින් කෙලින්ම එම ආයතනයේ පුද්ගලයෙකු හමුවීම සහ ඔහුගේ කාලය වටිනා කාලය මිඩංගු කිරීම අවම කරගන්න පුළුවන්. එතකොට කාර්යක්ෂමතාවය, කල්ගත වීම, ප්‍රමාදය වගේ දේවල් ගොඩක් වෙලාවට අවම කර ගැනීම හැකියාව පවතිනවා. එතකොට දැන් ගොඩක් ආයතනවලදී අපි ගොඩක් වෙලාවට හුවමාරු ක්‍රියාවන් විදිහට වෙන්නේ අපි මිලදී ගැනීමනේ. එතකොට මේ මිලදී ගැනීම සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් දැන් ATM කාඩ් පත් තිබෙනවා. එහෙම නැත්නම් ඒ ආයතන මගින් සපයලා දීලා තියෙන හැඳුනුම්පත් ක්‍රමවේදයන් තිබෙනවා. මේවා උපයෝගී කරගෙන ඔවුන්ගේ අනන්‍යතාවය පරීක්ෂා කිරීම යන්ත්‍රයක් අනුසාරයෙන් සිදු කරන්න පුළුවන්. එතකොට ඒකෙදි ගොඩක් වෙලාවට වර්තමානයේදී භාවිතා වෙන ඒ කාඩ් පත්වල ඉන්ක් කාට්‍රිජ් සිස්ටම් එකක් තියෙනවා. එහෙම නැත්නම් ඉන්ක් කැරක්ටර් රීඩර් එකක් විදිහට තියෙනවා. දුඹුරු පාට පටියක්. එහෙම නැත්නම් බාකෝඩ් සිස්ටම් එක පාවිච්චි වෙනවා. තීරු කේතක ක්‍රමය. එහෙම නැත්නම් QR කෝඩ් ක්‍රමය පාවිච්චි වෙනවා. එහෙම නැත්නම් තමන්ගේ අත්ල සලකුණ එහෙම නැත්නම් ඇඟිලි සලකුණ භාවිතා කරලා තමන්ගේ අනන්‍යතාවය ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට දැන් තියෙනවා දෘෂ්ටි පටල ක්‍රමය. එහෙම නැත්නම් තමන්ගේ ෆේස් එක එහෙම නැත්නම් තමන්ගේ ෆොටෝ එක ඒ සෙන්සර් එකට එහෙම නැත්නම් හඳුනා ගැනීමේ පද්ධතියට ඉදිරිපත් කරපු ගමන් පද්ධතිය ක්‍රියා. දැන් ඔය අලුත් දුරකථන වල තියෙන ෆින්ගර්ප්‍රින්ට් සහ ෆේස් ඩිටෙක්ටර් එක තියෙනවා. ඒතර මූණ පෙන්වුවම ඇති කැමරාවට. ෆෝන් එකේ ෆන්ක්ෂන්ස් ටික කරන්න පුළුවන් හැකියාව පවතිනවා. එතකොට මේ පද්ධතියක් එහෙම නැත්නම් ඔහුට අවශ්‍ය කරන ක්‍රියාකාරීත්වය ඔහුටම ආවේනික ක්‍රමයකට අනන්‍යතාවයක් ඇතිව ක්‍රියාත්මක කිරීමේදී මෙවැනි ක්‍රම උපයෝගී කරගෙන තියෙනවා. එතකොට අපි මානවයව කළමනාකරණය කරලා තියෙනවා මේ එකෙක් තාක්ෂණික මෙවලම් මගින්. හරි. දාන මාතෘකාව මානව සම්පත් කළමනාකරණය. එයට ලියන්න මේ විදිහට පාරිභෝගික අවශ්‍යතාවයන් වඩාත් කාර්යක්ෂමව සුරක්ෂිතව ඉටු කර දීම සඳහා භාවිතා වන ප්‍රායෝගික මෙවලම් පද්ධති ඇත. ප්‍රායෝගික
මෙවලම් පද්ධති ඇත. ඒ අනුව තම අනන්‍යතාවය සටහන් කිරීම සඳහා පරිගණකගත කාඩ්පත් වර්තමානයේ බහුලව භාවිතා වේ. වරහණක් ඇතුළේ දාන්න. දැන් ඔය වර්තමානයේ තියෙන හැඳුනුම්පත් රියදුරු බල හැඳුනුම්පත බැංකු ගිණුම් හැඳුනුම්පත එක් ආයතන සඳහා පවතින හැඳුනුම්පත් වරහන් වහන්. මේවා මගින් සේවා ලබන පාරිභෝගිකයන් ඊටම නිවැරදිව කළමනාකරණය කළ හැකි වේ. ඊට නිවැරදිව කළමනාකරණය කළ හැකි වේ. ඒ අනුව අනන්‍යතා හඳුනා ගැනීම සඳහා ඇඟිලි සලකුණු fingerprint දෘෂ්ටි පටල face detector චුම්බකිත කාඩ්පත් සිම් කාඩ්පත් බහුලව භාවිතා වේ. එතකොට මිනිසුන්ගේ දත්ත ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය ඔවුන් විසින්ම ඔවුන්ටම කරගන්න පුළුවන් ක්‍රමවේදයක් වර්තමානයේ සකස් කරලා තියෙනවා. එතකොට ඒ සඳහා යන කාලය ඒ වගේම වේලාව තීරණය වන්නේ Tamanට ඕන වෙලාවට. ඒකට ආයතනයේ වහලා තිබුණත් ගෙවීම් කටයුත්තක් වුණත් ඔබට නිවසේ සිට මේ ක්‍රියාවලිය කරගෙන යන්න පුළුවන් හැකියාව පවතිනවා. හරි. ඒතකොට ආයතන මිනිසුන් කළමනාකරණය කරනෝනේ, මිනිසුන් පරිපාලනය කරනවා. එතකොට මේ පරිපාලනය කරනකොට මිනිසුන්ගේ හිත එහෙම නැත්නම් ඇදිලා යන ක්‍රමවේදයන් වලට තිබෙන්න ඕනේ. ඒ යම් තැනකට ගිහිල්ලා වැඩේ කෙරෙන්නේ නැත්නම් ඒව දත්ත නැත්නම් නැවත හොයන්න ඕනේ නම් කාලය මිඩංගු වෙනවා නම් වේලා තමන්ගේ මිල මුදල් වියදම් වෙනවා නම් අපි ඒකට ගොඩක් අකමැතියි. එතකොට අකාර්යක්ෂම බවක් තමයි එතන තියෙන්නේ දෙපැත්තෙම. ඔබගේ තොරතුරු හරියට පවත්වාගෙන ගිහිල්ලා නැහැ. ඒ ආයතනයත් ඔබගේ තොරතුරු නැවත දවසකදී ඕන වෙයි කියන විදිහට පවත්වාගෙන ගිහිල්ලා නැහැ. එතකොට මේ ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය මගින් ඔබගේ දත්ත එහෙම නැත්නම් තොරතුරු ෂණිකව හඳුන්වා දීමේ ක්‍රමවේදයක් භාවිතා කිරීම තමයි මේ මානව සම්පත් කළමනාකරණයේදී සිද්ධ වෙන්නේ. හරි. ඊළඟට අපි ගත්තොත් තව එකක් අපි දාමු. බැංකු පද්ධති කියන එක. දැන් ඔය කලින් කියපු මානව සම්පත් ක්‍රියාවලිය යටතේ විශේෂයෙන් මූල්‍ය ගණදුණු හුවමාරු කිරීම සඳහා තමන්ගේ ගිණුම් වාර්තාවන් ගිණුමේ තියෙන මුදල් හැසිරවීම සඳහා අපි භාවිතා කරන ATM කාඩ්පත්. ඒවා e-banking ක්‍රමවේදය ඔස්සේ තමයි මුදල් හුවමාරු වෙන. අපි ඒකට කියන්නේ ඉලෙක්ට්‍රොනික බැංකින්. ඉලෙක්ට්‍රොනික බැංකින් ඒක අපිට කියනවා e-banking.
ඔබ සල්ලි ගිහිල්ලා එතනට දාන්නෙත් නැහැ. ඔබ එතනට ගිහිල්ලා සල්ලි ගැනීම කරන්නෙත් නැහැ. කඩේකින් බඩුවක් ගන්න ඕනේ කියලා ඔබ සමහරවිට මුදල් නෝටු ඉදිරිපත් කරනවා ඕනෙත් නැහැ. තමන්ගේ කාඩ් පත ඉදිරිපත් කරලා තමන්ගේ මූල්‍ය ගණදුණු ඒ බැංකුව හරහාම සිදු කරගන්න පුළුවන්. ඒකෙන් වාසි ගණනාවක් තියෙනවනේ. ඔබගේ මුදල් නැතිවීම, හොරුන් ගන්න පුළුවන්. සමහරලාට ඒක අරගෙන යන ගොඩක් අපහසු වෙන්න පුළුවන් විශාල මුදලක් නම් මේ වගේ ප්‍රශ්න වලට මානසික ඇති වෙන පීඩන වලට ගොඩක් වෙලාවට කාඩ් පත මගින් විසඳුමක් පවතිනවා. හැබැයි කාඩ් පතේදී මුදල් ක්ෂණිකව ලබා ගැනීමක් කරන්න බෑ. නමුත් එවැනි කාඩ් පත ක්ෂණිකව නැතු වෙච්ච ගමන් අපි ඒක දැනුම් දීලා ඒ කාඩ් පත ස්ටොප් කරන්න ඕනේ. හරි. රයිට්. බැංකු පද්ධති. රයිට්. යට ලියන්න මේ විදිහට ඒකේ තියෙන ක්‍රමවේදයන් ටිකටම හරි. ස්වයංක්‍රීය ටේල යන්ත්‍ර ATM ඕනෑම වෙලාවකදී ස්ථානික ලබා ගැනීම හැකියාව. හරි. ඒක ලියන්නේ මේ විදිහටම ප්‍රශ්නයක් නෑ. අන්තර්ජාලය සම්බන්ධ වී ඇති බැවින් ලංකාව තුළ පමණක් නොව වෙනත් රටවල සිදු කරන ගනුදෙනු හැකියාව. මේ e-banking සේවාවේ තියෙන දේවල්. e-බැංකු පද්ධතිය තුළ ලියාපදිංචි ඇති විට පහසු ස්ථානයක සිට ඔබගේ ජම්ගම දුරකථන දරු බිල්පත් ගෙවීමේ හැකියාවත් පවතිනවා. දැනට වර්තමානයේ කරන කාර්යයන් තුනම උතන තියෙනවනේ. හරි. ඒ තුන ලියා ගන්න. මං අලුතෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඒකේ. මේ කාරණා තුන ලියන්න. හරි. දැන් ඒකෙම තවත් සේවාවක් තියෙනවනේ. දැන් බැංකු වලට අමතරව ඕගොල්ලෝ මාර්ගගතව සාප්පු සවාරි යනවා. ඔන්ලයින් shopping. හරි. ඒතර ඔන්ලයින් shopping සිස්ටම් එක කියන්නේ ඔබට ඕන කරන වෙළඳ භාණ්ඩ නිවසේ සිටම ඇනෝම් කරලා නිවසටම ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයන් පවතිනවා. ඒකටනේ අපි මාර්ගගත සාප්පු සවාරි කියන්නේ. රයිට්. යටින් ලියන්න මේ විදිහට ඒක යටතේ මාර්ගගත සාප්පු සවාරි. ඔන්ලයින් shopping. යටින් ලියන්න අන්තර්ජාලය තුළ අප දකින විවිධ භාණ්ඩ සේවා අපට ලබා ගැනීමට අන්තර්ජාලය ඔස්සේම භාණ්ඩ මිලදී ගැනීම සිදු කිරීම මාර්ගගත සාප්පු සවාරි මාර්ගගත සාප්පු සවාරි ලෙස හඳුන්වනු ලැබේ. මෙහිදී අපට නැත්නම් මෙහිදී පාරිභෝගිකයාට ලැබෙන පහසුකම් ලෙස එතකොට දැන් අපිට එහෙම අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගන්න පුළුවන් හැකියාව පවතිනවා නම් ඒ පාරිභෝගිකයට මෙන්න මේ පහසුකම් ටික තියෙනවා. මේ තියෙන ටික නිවැරදි. එතකොට අපිට ඕන් මේ රටේ විතරක් නෙමෙයි වෙනත් රටක තියෙන භාණ්ඩ පිළිබඳවත් අපිට හොයලා බලලා ඒක කරන්න පුළුවන්. ඒ වගේම දවසේ පැය 24 පුරාම ඒක විවෘතව පවතින නිසා ඒ ඉල්ලීම් කිරීම සහ ඒ භාණ්ඩ මිලදී ගැනීම කරන්න පුළුවන්. හැබැයි මේ සඳහා ඔබගේ බැංකු ගිණුම් කාඩ් පතක්, වීසා කාඩ් පතක්, මයිත්‍රෝස් කාඩ් පතක්, එහෙම නැත්නම් ක්‍රෙඩිට් කාඩ් පතක් පවතින්න ඕනේ. එහෙම තිබුණොත් නේ මුදල් හුවමාරු කරන්න පුළුවන් හැකියාව පවතින්නේ. ඒ වගේම පහසු ස්ථානයක සිට රයිට් ආරකාත්මත් මුද්දගේ මේ කියන්නේ භාණ්ඩ හෝ සේවා නිවසටම ලබා ගැනීම පසුව එබැවින් එම ගමනාව කාලයේ යනාදී ඉතිරි කර ගැනීමට හැකියාව පවතී. රයිට්. මේ කියන කාරණා පහ ඒ විදිහටම ලියන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මේ කාරණා පහ.
අපිට සමහරලාට පෙබරවාරි මාස විතර වගේ ඉඳලා පන්ති ආරම්භ කරන්න පුළුවන් වාතාවරණයක් පැමිණේ. එතකන් අපි මේ ක්‍රමවේදයට කරගෙන යන්. හරි මම පොත ඊබුක් එක එවලා තියෙන නිසා ඒකෙන් බලලා කරන්න පුළුවන්. නැත්නම් මේ වෙනකොට පොත් හම්බෙලා තියෙන ඒ ටික ඒ විදිහටම ලියන්න. හරි. ඊළඟට අපි මාතෘකාව වෙනස් වෙනවා. දැන් අපි කතා කරේ ප්‍රධාන මාතෘකා ගිය සතියේ දාපු ව්‍යාපාර හා යෙදුම් ක්ෂේත්‍රය. දැන් අපි ඊළඟට බලනවා වැදගත් කොටසක් වර්තමානයේ පවතින වැඩිපුර ප්‍රශ්න තිබෙන ඒවා. හරි. ගමනාගමනය සඳහා තොරතුරු සංනිවේදන තාක්ෂණයේ යෙදීම. ගමනාගමනය සඳහා තොරතුරු තාක්ෂණයේ යෙදීම. දැන් තාම අර රවුමේ වටේ තියෙන කොටස් ගැන පිළිබඳව තමයි මේ සාකච්ඡා කරමින් පවතින්නේ. හරි. විශේෂයෙන් ඔය විභාග ගැටළු වලදී අධ්‍යාපනික ක්ෂේත්‍රය, ව්‍යාපාරික ක්ෂේත්‍රය අහනවා ගොඩක් අඩුයි. ටිකක් නැහැ කියන එක නෙමෙයි. කෘෂිකාර්මික ක්ෂේත්‍රය ඊළඟට අපි ගත්තොත් ගමනාගමන පිළිබඳ තොරතුරු ඒ වගේම මේ බැංකින් සිස්ටම් එක පිළිබඳව ගොඩක් වෙලාවට ප්‍රශ්න ඇසෙනවා. හරි. ඒ අහන ප්‍රශ්නෙට නිවැරදි උත්තර දෙන්න. මොකද අහනකොට අහන එකට සමහරලාට ඔබ දන්නව වෙන්න පුළුවන්. නමුත් දෙන්නේ වෙනත් උත්තරයක් වෙන්න පුළුවන් ඊට කිට්ටුවෙන් යන. ඔව්. ගමනාගමන කටයුතු වලදී දැන් පැරණි අවස්ථාවන් වලදී ගමනාගමන කටයුතු කරගෙන යනකොට ගොඩක් වෙලාවට අපිට සිදුවන ඇක්සිඩන්ට් පිළිබඳව සොරසතුරු උපද්‍රව පිළිබඳව ඒ වගේම වාහනය ඒ ප්‍රදේශයේ කොයි ස්ථානයේද පවතින්නේ මොකක් හරි වාහනයට බ්‍රේක් ඩවුන් එකක් වෙලාද පිළිබඳව අදහසක් ගන්න ටිකක් අපහසුයි. නමුත් දැන් වර්තමානයේ තියෙන තොරතුරු තාක්ෂණය නිසා විශේෂයෙන් ඔය CCTV එහෙම නැත්නම් closed circuit television කියන ක්‍රමවේදයේ ඔස්සේ අපිට පුළුවන් නිරීක්ෂණ කටයුතු සිදු කරන්න. එතකොට මේ ගමනාගමන කටයුතු වඩාත් කාර්යක්ෂමව සුරක්ෂිතව ඉටු කරගෙන යාමේ හැකියාවක් මේ තොරතුරු තාක්ෂණය නිසා සිද්ධ වෙනවා. ඒ වගේම යම් තැනකින් යම් නිශ්චිත ස්ථානයක සිට සියලුම නගරය ඒ වගේම ඒ මාර්ග පද්ධතිය පරිපාලනය කිරීමේ හැකියාව පවතිනවා. ඒ වගේම සංඥා වීදි එහෙම නැත්නම් වීදි ලාම්පු ඒ වගේම සංඥා පද්ධති ඉතා පහසුවෙන් පරිපාලනය කිරීමේ හැකියාව පවතිනවා. දැන් රටක පවතින මාර්ග තදබදයේදී ඒ තදබදය එම ස්ථානයේ හැම වෙලාවෙදිම පවතින්නේ නැහැ. නමුත් අපි කවුරු හරි නිරීක්ෂණ පුද්ගලයෙක් හිටියොත් තමයි එතනදී ඒක හසුරවන්න පුළුවන් වෙන්නේ. නමුත් සංඥා පද්ධතිය සුපුරුදු පරිදි ඒ කරපු ක්‍රමවේදෙටම කරගෙන යන නිසා ට්‍රැෆික් නැති වෙලාවටත් අපිට පාරේ රැඳී සිටින්න සිද්ධ වෙනවා ඒ රතු එළිය නිසා. නමුත් ඒ වේලාවන් හඳුනා ගැනීම ඒ වගේම ට්‍රැෆික් එක තියෙන ස්ථාන කොයි ප්‍රදේශෙද මේ වෙනකොට තියෙන්නේ පිළිබඳව මේ CCTV කැමරා පද්ධති මගින් පාලක මැදිරියකට ලබා ගන්න පුළුවන්. එතකොට ඒ අනුව ගමනාගමන කටයුතු පරිපාලනය කිරීමේ හැකියාවක් පවතිනවා. රයිට්. යට ලියන්න මේ විදිහට ගමනාගමන කටයුතු සඳහා තොරතුරු තාක්ෂණයේ යෙදීම. ප්‍රධාන මාතෘකාවනේ. රයිට්. ඒක යට දාන්න ස්වයං අනු මාතෘකාවක් ස්වයංක්‍රීය පාලන පද්ධති. ඒකට ලියන්න මාර්ග තදබදය වළක්වා ගැනීමටත් කාර්යක්ෂමව ගමනාගමන කටයුතු සිදු කිරීමටත් එම පහසුකම් ලබන පිරිස් සුරක්ෂිතභාවය ඇති කිරීමටත් වර්තමානයේ
අපි ඉංග්‍රීසියෙන් ලියුවා CCTV එහෙම නැත්නම් අපි කියනවා PIU පත රූප වාහිනී කියන එක භාවිතා වේ. මෙමගින් රටේ විශාල ප්‍රදේශයක නගර සීමාවන් තුළ වාහන හැසිරවීම අනතුරු කලකෝලාහල නිවැරදිව නිරීක්ෂණය කළ හැකි වේ. නිවැරදිව නිරීක්ෂණය කළ හැකි වේ. තවද මාර්ග තදබදය හැසිරවීම සඳහා වීදි ලාම්පු නැත්නම් අපි කියනවා වීදි ලාම්පු නෙමෙයි සමාව වෙන්න සංඥා ලාම්පු තදබදය අනුව සුදුසු පරිදි වෙනස් කිරීමටද පුළුවන. සුදුසු පරිදි වෙනස් කිරීමටද පුළුවන. මීට අමතරව යම් පරිශ්‍රයකට ඇතුළත් වන වාහන හඳුනා ගැනීම පිවිසීමේ දොරටු ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කිරීම පිවිසීමේ දොරටු ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කිරීම අවහිර කිරීම සිදු කළ හැකි වේ. සිදු කළ හැකි වේ. එතකොට ගමනාගමන ක්ෂේත්‍රයේදී අපිට එතන යෙදුම් 3-4ක් පවතිනවා. ඒක මම පොදුවේ ඔබට අදහසක් දුන්නා. මේ හැමදේම කරන්නේ අපි CCTV කැමරා පද්ධතිය අනුසාරයෙන්. එතකොට අපිට මේ සේවා ලබන්නන්ට වඩාත් හොඳ කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ හැකියාව පවතිනවා. තොරතුරු හා sannivedanයේදී අපිට තොරතුරු හා sannivedanයේ අපි අවසාන කොටසට එනවා. අපි කොහොමද විනෝදාස්වාදයේ සඳහා යොදා ගැනීම තොරතුරු තාක්ෂණයේදී සිදු කරන්නේ. එතකොට මේ අනුව මාතෘකාවේ අපි ඉවර වෙන්න දැන් කිට්ටුයි. ඒ පළවෙනි පාඩම් ඒකකයේදී අපි මේ වෙනකොට මෙන්න මේ සංසිද්ධිය යටතේනේ අපි කතා කරේ. රයිට්. එතකොට අපි දැන් ව්‍යාපාර අවසාන කොටස ව්‍යාපාර ගමනාගමනේ හරි ව්‍යාපාරත් හරි විනෝදාස්වාදයේ සඳහා යෙදුම් කොහොමද තොරතුරු තාක්ෂණය පවතින්නේ. ඒ සඳහා ක්‍රියාවලි තමයි අවසාන වශයෙන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ. හරි. එහෙනම් ඒකේ මාතෘකාව දාන්න විනෝදාස්වාදයේ සඳහා තොරතුරු තාක්ෂණයේ යෙදුම්. දැන් මේක නම් අපිට ලොකුවට කියන්න දෙයක් නැහැ. හේතුව විනෝදාස්වාදයේ සඳහා තොරතුරු තාක්ෂණයේ යෙදුම් දැනටත් ඔබ අත්විඳිනවා. දුරකථනයක් ගත්තත් විවිධ පරිගණක ක්‍රීඩා දැනුම වර්ධනය කරන ක්‍රීඩා වර්ග ඒ වගේම රූපවාහිනී නාලිකා නැරඹීම ඒ වගේම පසුගිය වැඩසටහන් නැවත පටිගත කරන ලද වැඩසටහන් නැවත බැලීමේ හැකියාව ඒ වගේම සමාජ ජාල මගින් මිතුරු හවුල්
සම්බන්ධ වීම මේ වගේ ක්‍රියාකාරීත්වයන් සංගීතයට සවන් දීම, වීඩියෝ නැරඹීම, චිත්‍රපටි නැරඹීම මේ වගේ ක්‍රියාවන් තමයි ගොඩක් වෙලාවට අපි විනෝදාස්වාදය යටතේ සිදු කරගෙන යන්නේ. එතකොට තමන්ට ඕන කරන කම්මැලි අවස්ථාවකදී ගොඩක් වෙලාවට තමන්ගේ දුරකථනය භාවිතා කරලා මේ යෙදුම් ඔබ කරනවා. ඒක කුඩා දරුවන් ගොඩාක් ආසාවෙන් කරනවා. ඒ වගේම වැඩිහිටියනුත් ගොඩක් භාවිතා කරනවා. එතකොට වර්තමානයේදී තමන්ගේ විනෝදය එහෙම නැත්නම් පීඩාකාරී බව, අසහනකාරී බව, ඒ වගේම අපි ආතතිය වගේ දේවල් ගොඩක් වෙලාවට අවම කර ගැනීමට අපිට තොරතුරු තාක්ෂණයේ යෙදුමක් විදිහට විනෝදාස්වාදයේ සඳහා පැතිකඩයන් ගොඩක් පවතිනවා. ඒ වගේම දැන් ගොඩක් වෙලාවට මේක ප්‍රායෝගිකව කුඩා දරුවන්ට ප්‍රශ්න සහගත තත්වයක් එනවා. මොකද මේකට ඇබ්බැහි වීම නිසා නිතර පරිගණක ක්‍රීඩාවල යෙදීම, වීඩියෝ නැරඹීම, ඒ වගේම සමාජ ජාල වෙබ් අඩවි හරහා සමහරලාට අනතුරුදායක මිතුරු හවුල් ඇති කර ගැනීම මේ වගේ ගැටලු සහගත තත්වෙනුත් තියෙනවා. ඒ කියන්නේ ඕනම දෙයක හොඳ වගේම නරකත් පවතිනවා. ඉතින් අපි දැනුම ඉගෙන ගන්න පාසල් ගිහිල්ලා ඉගෙන ගන්න මේ තාක්ෂණය පිළිබඳව නිවැරදිව අධ්‍යයනය කිරීම මගින් තමන්ට ඕන දේ නිවැරදි මාර්ගය තෝරා ගන්න තමයි තියෙන්නේ. එතකොට වැරදි මාර්ග තෝරා ගන්න පිරිස නැතුව නෙමෙයි තියෙනවා. නමුත් අපි ඉගෙනගත් දරුවන් වශයෙන් අපි මේක හොඳ පැතිකඩයට යොදා ගැනීම තමයි බැලීම සිදු කරන්න ඕනේ. හරි. රයිට්. යටින් මාතෘකාවට ලියන්න. ඔව්. වර්තමානයේදී විනෝදාස්වාදයේ සඳහා තොරතුරු තාක්ෂණයේ යෙදුම් ඉතා බහුලව පවතී. ඒ අනුව අපගේ සුහුරු දුරකථනය මගින් ස්මාර්ට් කියන එකයි සුහුරු දුරකථනය මගින් තම ඒකාකාරී බව අවම කර ගැනීමට විවිධ යෙදුම් අන්තර්ජාලය තුල පවතී. පහතින් පෙන්වා ඇත්තේ මේ සඳහා භාවිතා වෙන යෙදුම් කිහිපයකි. පහට දාන්න නෑ. සංගීතයට සවන් දීම, අන්තර්ජාලය ඔස්සේ ඊළඟ එක අන්තර්ජාලය ඔස්සේ පසුගිය රූපවාහිනී වැඩසටහන් නැරඹීම, සමාජ ජාල වෙබ් අඩවි හරහා තුන්වෙනි එක ඊළඟ එක සමාජ ජාල වෙබ් අඩවි හරහා මිතුරු හවුල් ඇති කර ගැනීම, පරිගණක ක්‍රීඩාවල යෙදීම, ඊළඟ ඊබුක් ක්‍රමයට ඇති පුස්තකාල පරිහරණය කිරීම. අන්න තමන්ට ඕන කරන ඕනෑම පොතක් අපිට
පරිගණකගත ක්‍රමයට කියවන්න පුළුවන්. එතකොට එතනට යන්න ඕනේ නැහැ, කාලය වැය කරන්න ඕනේ නැහැ, ශ්‍රමය වැය කරන්න ඕනේ නැහැ. ඒ වගේම ඒ පොත මිලදී ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. දැන් මේ තියෙන්නේත් අපි පාවිච්චි කරන e-book එක. එතකොට දැන් මේක අපි ඉස්කෝලෙන් බෙදුවේ නැහැයි කියලා දැන් වර්තමානයේදී එහෙම ප්‍රශ්නයක් නැහැ. Tamanට පරිගණකගතව පවතිනවා e-book එක. ඊළඟට චිත්‍රපටි නැරඹීම සහ ඉහත කී සෑම අවස්ථාවකම ඇති තොරතුරු සංරක්ෂණය කිරීම. සිදු කළ හැකිය. ඒ සඳහා ඔබගේ ඇති මේ වැනි රූප සටහනක්. ඒ රූප සටහන එක්කෝ කපලා අලවන්න, එහෙම නැත්නම් විනෝදාස්වාදයේ කියලා අපි දාලා විවිධ කරන ක්‍රියාවන් කීපයක් ලකුණු කරලා තියන්න ලස්සනට. දැන් අපි අවසාන වශයෙන් කතා කරනවා. එතකොට තොරතුරු හා sannivedana තාක්ෂණයේ අපි මේ වෙනකොට අපි සාකච්ඡා කරේ එක එක පැතිකඩයන් වලදී මේ තොරතුරු තාක්ෂණය නිසා මිනිසාට ඇති වෙලා තියෙන පහසුකම් සහ සේවාවන් පිළිබඳව. ඒ වගේම සුරක්ෂිතභාවයන් පිළිබඳව. දැන් ඊළඟට අපි පාඩමේ අවසන් වෙනකොට අපි බලනවා දැන් අපි හොඳ කතා කරා වගේම මේ තොරතුරු තාක්ෂණය නිසා විය හැකි අනිසි එහෙම නැත්නම් වැරදි සහගත ක්‍රියාවන් මොනවාද කියන එක පිළිබඳව. එතකොට මම කලින් සඳහන් කරා විශේෂම දේ තමයි අපි දුරකථනයේ වගේ දෙයකකට කුඩා දරුවන්, පාසල් දරුවන් ඇබ්බැහි වෙනවා. මොකද ඒගොල්ලන්ගේ ලෝකය තුළ වඩාත්ම ප්‍රචලිත ලෝකයේ වෙන්නේ සමහරලාට තමන්ගේ අතේ තියෙන දුරකථනය. මොකද දෙමව්පියන් බවට පත් වෙනකොට ඔවුන් දුරකථන භාවිතා නොකරත් සමාජයේ ඒ ස්ථාන වලට ගිහිල්ලා ඒ විනෝදාස්වාදයේ ලබලා ඒ ක්‍රියාවන් වල යෙදිලා ගොඩක් වෙලාවට ඒ අවස්ථාවට මුදුන්පත් වෙලා ඉන්න කට්ටිය තමයි ඉන්නේ. එතකොට ඒක දෙමව්පියන්ට ඒක වැරදි සහගත බව පේනවා. මේක වැඩක් නැහැ කියන එක පේනවා. මොකද ඕනම දෙයක් අපිට භාවිතා කරාට පස්සේ තමයි තේරෙන්නේ මේක හොඳද නරකද කියන එක. එතකොට පාසල් දරුවන් ගොඩක් වෙලාවට ඒක හොඳද නරකද කියලා තේරුම් ගන්නත් භාවිතා කරලා නැහැ. එතකොට භාවිතයට තියෙන එකම අවස්ථාව තමයි ඔබට ලෝකයේ දකින්න තියෙන එකම අවස්ථාව තමයි තමන්ගේ අතේ තියෙන ස්මාර්ට් දුරකථනය එහෙම නැත්නම් පරිගණකයේ ඔස්සේ අන්තර්ජාලයට පිවිසීම. එතකොට මේකේ හොඳ වගේම නරක පැතිකඩයනුත් පවතිනවා. right. ඒක යටතේ ලියන්න මේ විදිහට. ඉහතදී අප සාකච්ඡා කරන ලද්දේ තොරතුරු තාක්ෂණය නිසා විවිධ ක්ෂේත්‍රයන් වල මිනිසාට ලැබී ඇති පහසුකම් හා සේවාවන් පිළිබඳවයි. ඒ අනුව තොරතුරු තාක්ෂණයේ වැඩි ප්‍රතිශතයක් නිසි ඵල ප්‍රයෝජන ලබා ගන්නා අතර තොරතුරු තාක්ෂණයේ යොදා ගනිමින්
මිනිසාට ඇතිවිය හැකි අනිසි ප්‍රතිවිපාකද නැත්නම් අනිසි ප්‍රතිඵලද පහත පරිදි වේ. ඔය යටතේ කරුණු විදිහට පල්ලෙහාට දාන්න. ඇබ්බැහි වීම. ඔව්. ඒතර මේකෙදි කියන්නේ ඇබ්බැහි වීම කියන එක නැත්නම් අපි සාමාන්‍යයෙන් වචන ගණනාවක් තියෙනවා තමන්ගේ අපි සාමාන්‍යයෙන් කියනවා ඕනටඩිය ලොල් වීමත් එහෙම නැත්නම් ඇබ්බැහි වීම ඒකටම ඒක විතරක් සිදු කරනවා වගේ අදහස් තියෙනවා රයිට් ඇබ්බැහි වීම. ඒතර ඇබ්බැහි වීම කියන්නේ ඒක නැතුව බැරි වෙනවා. එතකොට ඒක ගොඩක් වෙලාවට තමන්ගේ ඇබ්බැහිවීම ඒකට ඇබ්බැහිවීම මගින් හානිකර තත්වයන් ගණනාවක් පවතිනවා. ඇබ්බැහිවීම යටතේ ඉරක් දාලා ලියන්න. ඔව්. පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මගහැරීම. කරුණු වශයෙන් ලියන්න ඡේදවල තියෙනවා. පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මගහැරී යාම. විවිධ ශාරීරික අපහසුතා ආබාධ වර්ධනය වීම ඒ ඇබ්බැහි වීම යටතේ ඊළඟ කරුණට ලියන්න සමාජ ජාල තුලින් නොගැලපෙන මිතුරන් ඇසුරට පත්වීම අනර්ථකාරී වැඩවල යෙදීම ඊළඟ එක ලියන්න තම වයස් සීමාවට නොගැලපෙන වීඩියෝ දර්ශන වෙබ් පිටු මග මානසික විකෘතිතා ඇතිවීම ඊළඟට එක් පුද්ගලයාගේ පෞද්ගලිකත්වයට හානිවන පරිදි පින්තූර වීඩියෝ දර්ශන සකස් කිරීම ඊළඟට බුද්ධිමය දීපල සොරා ගැනීම දැන් අපි ප්‍රසිද්ධිය සඳහා සමහරලාට Tamanට අයිති Taman නිර්මාණය කරන ලද දෙයක් සමහරලාට අන් අයට දැන ගැනීම සඳහා සමහරලාට සමාජ ජාල වෙබ් අඩවිවල එහෙම නැත්නම් අදාළ වෙබ් පුටි තුල මේ සොයා ගැනීම පිළිබඳව සමහරලාට ඇතුළත් කරනවා. ඒතර සමහර වෙලාවට සමහර පුද්ගලයන් ඒවා සොරාගෙන ඒ මුල් අයිතිය අරගෙන තමන් නිෂ්පාදන කටයුතු සමහරලාට කරනවා. එහෙම නැත්නම් වෙනත් අනර්ථකාරී වැඩ කටයුතු සිදු කරනවා. එතකොට අපි පරිගණක භාවිතයේ යෙදෙනකොට අපි පිළිගත්
හොඳ පුරවැසියෙකුගේ පරිශීලකයෙකුගේ කාර්යය තමයි යම් තොරතුරක් ඔබ අන්තර්ජාලය තුලින් උකහා ගන්නවා නම් එහෙම නැත්නම් ඒක ග්‍රහණය කර ගන්නවා නම් අපි ඒක යම් තැනක ප්‍රසිද්ධියකට පත් කරන්න උත්සාහ දරන එකක් නම් මේ උපුටා ගැනීම සිදු කරේ කුමන වෙබ් අඩවියෙන්ද එහෙම නැත්නම් ඒකට අයිති ඕත කෙනෙක් ඉන්නවා නම් කතෘ කෙනෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයාගේ නම එහෙම නැත්නම් ඒකට අයිති කිසියම් හෝ සමාගමක් තියෙනවා නම් ඒ සමාගමේ නම ලිපිනය දුරකථන අංකය සඳහන් කිරීම වැදගත්. එතකොට මම මේක උපුටා ගත්තේ අන්තර්ජාලයේ මේ කොටසින් මෙන්න මේ පුද්ගලයාගෙන් කියන එක වැදගත්. හැබැයි දැන් තමන් පරිශීලනය කරන්න තමන් විතරක් පරිශීලනය කරන්න ගන්න එකකදී එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒ තියෙන එක අපි කියවල බලනවා. එතකොට නැවත අපි තොරතුරු අරගෙන නැවත අපි අන්තර්ජාලයට යොමු කිරීමක් හෝ නව නිර්මාණයකට ඉදිරිපත් කිරීමකදී ඒක හානිකර තත්වයක්. ඒක තමයි අපි කියන්නේ බුද්ධිමය දේපල සොරා ගැනීම කියන එක. හරි. එතකොට මේ වගේ ගොඩක් අනර්ථකාරී වැඩ කටයුතු අන්තර්ජාලය තුල පවතිනවා. දැන් මීට අමතරව එක් එක් පුද්ගලයාගේ වටිනා කියන තොරතුරු අන්තර්ජාලය හරහා සොරා ගැනීම අපි කියනවා හැක් කරනවයි කියලා. එහෙම නැත්නම් ඒ අන්තර්ජාලය තුල පවතින රූප විකෘති කිරීම, ඒ වගේම අන්තර්ජාලයේ තියෙන සමහර වෙබ් අඩවි නිෂ්ක්‍රීය කිරීම, මේ වගේ දේවල් අන්තර්ජාලය තුල පවතිනවා. ඒතකොට ඒවත් මේ අනර්ථකාරී වැඩ කටයුතු විදිහට තමයි අපි සැලකෙන්නේ. හරි. ඒ වගේම ලෝකේ වැඩිපුරම එක් එක් ගිණුම් වල පවතින මුදල් හොරා ගන්න වැඩ මේ දේවලුත් ඇතුළත් වෙනවා. හරි. එතකොට අපි ඔය මුල් යුනිට් එක එහෙම නැත්නම් පළවෙනි පාඩම් ඒකකය මේ ආකාරයට સમાપ્ત කරනවා. ඒ වගේම මේක නැවත නැවත කියවන්න එක් එක් ක්ෂේත්‍රවල තියෙන ක්‍රියාකාරකම් පිළිබඳ හොඳ අවබෝධයෙන් ඉන්න. ඒ වගේම ඒවල තියෙන අඩුපාඩුකම් තමන් කරන්න ඕන දේවල් මොනවාද දුර්වලතාවයන් ඒවා පිළිබඳ හොඳ අවබෝධයෙන් ඉන්න. ඒකට අවබෝධය හැදෙන්න නම් මේ පාඩම් කොටස නැත්තම් මම කියපු කොටසම පමණක් නෙමෙයි ඔබගේ අච්චුපොත මේ දක්වා එහෙම නැත්තම් 26 වෙනි පිටුව දක්වා දෙවතාවක්වත් කියවන්න. ඒතර කියවුවම ඒ දැනුම ඔබ සතුයි. ඒක මටවත් යන්න බෑ. එතකොට මේ දැනුම මගින් ඔබට ලැබෙන වාසිසහගත තත්ත්වයන් ඊටාම වැඩි. මොකද අධ්‍යාපනය ලබන දරුවන් විදිහට ඔබට කිසිම කැතක් නැතුව ඉහළ ලකුණු මට්ටමක් ලබා ගන්න පුළුවන්. හැම ශිෂ්‍යයෙකුගේ මේ ආසාව ඒකනේ. ඒක කරන්න නම් මේ විදිහේ දැනුමක් අවශ්‍ය වෙනවා. දැන් මේ පාඩම් කොටසේ ගොඩක් වෙලාවට පවතින්නේ ගුරුවරයාට වැඩිය ගුරුවරයා අවශ්‍ය වෙන්නේ මේක මොකක්ද කියන එක පැහැදිලි කරන්න විතරයි. විශාල දැනුමක් අවශ්‍ය වෙන්නේ. කියවලා තේරුම් ගන්න පුළුවන් පාඩම් ඒකකයක් තමයි ওই පළමුව දීලා තියෙන්නේ. එතකොට මේ පළමු පාඩම් ඒකකය එහෙම නැත්නම් යුනිට් 1 එක උතනින් સમાප්තයටපත් වෙනවා. අපිට මේ 1 එකේ ඊළඟ කොටසට යන්න තියෙනවා. අපි පරිගණකය පිළිබඳව අධ්‍යයන කටයුතු ආරම්භ කරන්න. සමහර වෙලාවට මම මේ පාඩම Zoom වැඩසටහන යටතේ සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද දරුවන් දැකීමත් එහෙම නැත්නම් ගුරුවරයා දැකීමත් එක්තරා විදිහකට වෙනසක් ඇති කරන්න ඕන නිසා මාව දැකලා තියෙනවා. ඒක වෙන කතන්දරයක්. ඒ කියන්නේ මම ළඟ ඉඳගෙන සාකච්ඡා කරන එක එහෙම නැත්නම් ඔබගෙන් අදහස් විමසන එක ගොඩක් වෙලාවට වටිනවා. එතකොට දැන් ඊළඟ කොටසේදී ඔබ සූදානම් වෙන මේ ටික කියවන්න ඉස්සෙල්ලා. ඒතර මේ වලින් තියෙන ඡේදයෙන් ගොඩක් වෙලාවට එන්නේ කෙටි ප්‍රශ්නවලදී. ඒ කෙටි ප්‍රශ්න මොන පරිගණකයේද, කවුද හැදුවේ, මොන අවුරුද්දද හැදුවේ, මොකක්ද ඒ හදපු පරිගණකයේ නම, ඒ පරිගණකයට කියපු නම මොකක්ද ඒ කාලේ, මේකේ අන්තර්ගත වන තාක්ෂණික ක්‍රමවේදය මොකක්ද. දැන් ටික අපි යම් විශාල ඡේද කොටසක් කියවලා කෙටි ප්‍රශ්න වලට උත්තර දීමේ ක්‍රමයක් එනවා. දැන් මුල් පාඩමේ පවතින්නේ ගොඩක් වෙලාවට අදහසක් විතරයි. මොනවද කරන්න ඕනේ කියන එක ඒ කියන්නේ රචනාත්මක ප්‍රශ්න තමයි අන්තර්ගත වෙන්නේ. එතකොට ඒවා වළක්වා ගන්න ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියන එක පිළිබඳව රචනාත්මක ප්‍රශ්න තමයි ගොඩක් වෙලාට එන්නේ. මේවලදී එන්නේ මේ ඡේදයේ ඇසුරෙන් කිසියම් හෝ තැනක කියවිච්ච විශේෂ දෙයක්, ඒ පිළිබඳ අවුරුද්දක්, ඒ හදපු නිර්මාතෘවරයා පිළිබඳව, හදපු උපකරණය පිළිබඳව, මේ උපකරණයේ තිබුණු ක්‍රමවේදය පිළිබඳව, කොයි වකවානුවේද හැදුවේද කියන එක පිළිබඳව අදහසක් ක්ෂණිකව ලබා දෙන්න. හරි. එහෙමනම් අපි ඊළඟ දවසේදී නව කොටසෙන් එකතු වෙනකන් අදට මම නතර වෙනවා. එහෙනම් ඔබ සැමට සුබ දවසක්.